උතුම් ආරක්ෂක සිත් පිරිත් සජ්ජායනය තුන්ලොවක් මෙත් සිසිලෙන් තිමා වදාළ බුදුරජාණන් වහන්සේගේ අනන්ත කරුණාව මෛත්‍රිය මුසුකොට ශ්‍රී මුඛයෙන් දිශා වදාළ තිරුවන් ගුණ ඇතුළත් සිත් පිරිත් දේශනය බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ශ්‍රවණය කර. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික බුද්ධිමත් පින්නතුනි, පුණ්‍යවන්ත දරුවෙනි, දයාබර දුවේ පුතේ, ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක රජගහ නුවර වේළුවනාරාම මහා විහාරස්ථානයෙහි වැඩ වාසය කරනවා. ඔය කාලේ ඔය අතරතුරේදී දිව්‍ය ලෝකයේ මේ විදිහේ සිද්ධියක් සනිටුහන් වෙනවා. ඔයත් අහලා තිබෙනවා ශක්‍රයා කියන්නේ දෙවියන්ගේ ප්‍රධානියා. ඒ වගේම නන්දන උයන දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ක්‍රීඩා කරන සතුටු වෙන උද්‍යානයයි. ඒ වගේම පරසතු ගහ දිව්‍ය ලෝකයේ තිබෙන්නේ. සුබ්‍රහ්මා කියන ප්‍රතාපවත් දිව්‍ය පුත්‍රයා අප්සරාවෝ 1000ක් පිරිවරාගෙන නන්දන උයනේ ක්‍රීඩා කරනවා. බොහොම සන්තෝෂයෙන් කාලය ගත කරනවා. ඔය අතරේ පරසතු ගහ සමීපයෙහි එම පරසතු ගහ සෙවණේ සුබ්‍රහ්මා දිව්‍ය පුත්‍රයා විවේකව ඉන්නවා. අප්සරාවන් 1000න් 500ක් පමණ දෙවිවරු 500ක් දෙව් දූවරු මේ සුබ්‍රහ්මා දිව්‍ය පුත්‍රය පිරිවරාගෙන ඉන්නවා. අනිත් 500 පරසතු ගහේ උඩට ගිහිල්ලා මල් නෙලනවා. මල් නෙලලා බිමට දානවා. පහත සිටින 500ක් දේවතාවියන් ඒ මල් එකතු කරනවා, මල් මාලා හදනවා. මේගොල්ලෝ හරි සන්තෝෂයෙන් ක්‍රීඩාශීලීව කෙලි දෙලින් කාලය ගෙවනවා. ඔය අතරේ යම්කිසි කාල සීමාවක් ගත වෙලා යනවා. මේ ගහ උඩ මල් නෙලමින් සිටිය දේවතාවියන් 500ගේ ශබ්දය ඇහෙන්නේ නැතුව යනවා. මල් කඩ කඩා දමමින් හිටිය. දැන් මල් වැටෙනවා දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඒ අය ගහ මත ගහ මුදුනේහි කෙලි දෙලෙන් ගී නදින්
සතුටින් කාලය ගත කළා. නමුත් දැන් ඒ කිසිවක් ඇහෙන්නේ නැහැ. සුබ්‍රහ්මා දිව්‍ය පුත්‍රයා විමසීමෙන් බලනවා ඇයි මේ ගහ මත හිටපු දිව්‍ය අප්සරාවන් 500 පේන්ට නැහැ. ශබ්දයක් නැහැ. ඒ අයගේ ගීත නාදය ඇහෙන්නේ නැහැ. ඉතින් සුබ්‍රහ්මා දිව්‍ය පුත්‍රයා ආවර්ජනා කරලා බලනවා කෝ මේ කට්ටිය. අහෝ පින්නතුනි මහා ඛේද වාචකයක්. මහා විපත්තියක් සිද්ධ වෙලා. කුමක්ද මේ? කුමක්ද සිදු වී තිබෙන්නේ? පින්වත් දරුවෙනි, පරසතු ගහ මුදුනට ගිහිල්ලා මල් නෙලමින් ගී ගයමින් හිටි දිව්‍යාංගනාවෝ 500 උපච්ඡේදක කර්ම වශයෙන් එතනින් කාලක්‍රියා කරලා නික්මිලා අවීචි මහා නරකයේ ඉපදිලා දුක් විඳිනවා. බලන්න මේ කෙටි කාල සීමාවයි. ටික වෙලාවකට කලින් දිව්‍ය සම්පත් විඳින්මින් හිටපු දිව්‍යාංගනාව 500 කෙලි දෙලින් ගීත නදින් පරිසරයම කුල්මත් කරගෙන පරිසරය තුල මහා ඉහලින් වැජබී හිටියා. බැබලි හිටියා. නමුත් ටික වෙලාවකට පස්සේ සියල්ල වෙනස් වෙලා දෙවියන්ගේ අභාවයේදී චුත වීමයි සිද්ධ වන්නේ. ඔවුන්ට මරණය සිද්ධ වුණාම ඉතිරි වෙන ශරීරයක් නැහැ. ඔවුන් ශරීරයත් සමගම පහළ වෙනවා. ශරීරය සමගම නික්මිලා යනවා. චුත වෙනවා. ශරීරයක් ඉතුරු වන්නේ නැහැ. ඉතින් මේ සුබ්‍රහ්මා කියන දිව්‍ය පුත්‍රයා හරි සංවේගයකින් ශෝකයකින් තැති අරගෙන බියටපත් වෙලා ඔහු දුකටපත් වෙලා සංතාපයෙන් ඉන්නවා. මෙහෙම වෙලාවකදී ඇති වෙන දුක අපි හඳුන්වනවා ධර්මානුකූල වචනයකින්. ඔයත්තන්ට මතකද? ප්‍රිය විප්‍රයෝග දුක. ප්‍රියයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමේ දුක මේ දිව්‍ය පුත්‍රයාට දැනෙනවා. බොහොම සංවේගයෙන්, බොහොම කලකිරීමෙන්, කනගාටුවෙන් මේ බල සම්පන්න සුබ්‍රහ්මා දිව්‍ය පුත්‍රයා විමසා බලනවා ඔහුගේ ආයුෂ කොච්චර තියෙනවද කියලා. එහෙම බලනකොට දකින්නවා, Tamanටම දකින්නට ලැබෙනවා තව දවස් 7කින් තමා චුත වෙලා ගිහිල්ලා ඒ අවීචි මහා නරකයේම උපදින්නට නියමිතයි. පුදුම තරම් ශෝකය වැඩි වුණා. ඔහුගේ තිබුණ ශෝකය, බිය, සන්ත්‍රාසය, සංතාපය දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. වහ කල්පනා කරනවා මම දැන් මොකද්ද කරන්නේ? මට දැන් කොහොමද ගැලවීමක් තිබෙන්නේ? මම මේකෙන් මිදෙන්න ඕන. මේකෙන් නිදහස් වෙන්න ඕන. මහා විපත්තියක් සිද්ධ වෙන්න යන්නේ. මට නම් බෑ අවීචි මහා නරකයේ දුක් විඳින්න. අම්මෝ හරිම භයානකයි. මහා විපතක්. ඔහුට එක්වරම කල්පනා වෙනවා මාගේ මේ ශෝකය නැති කිරීමට නිවීමට
මේ දිව්‍ය ලෝකවල කිසිම කෙනෙක් නැහැ. මනුෂ්‍ය ලෝකේ පමණයි ඒ සඳහා අවශ්‍ය කරන පිහිට ලබා දෙන්නට පුළුවන් කෙනා ඉන්නේ. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම මහා විහාරෙහි වැඩ වාසය කරනවා. වහාම එදින රාත්‍රී කාලෙහි පෙර යම ඉක්ම ගියාට පස්සේ බබලන ශරීරයෙන් වේළුවනාරාම පරිශ්‍රයම ඒකාලෝක කරගෙන බබළුවාගෙන තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකිනවා, වැඳ නමස්කාර කරනවා, එකත් පසක ඉන්නවා. එහෙම ඉඳගෙන මේ විදිහට විමසා සිටිනවා. නිච්ඡං උත්‍රස්ත මිදං චිත්තං නිච්ඡං උබ්බිග්ග මිදං මනෝ අනුප්පන්නේසු කිච්ඡේසු අතෝ uppatthitesු ච සචේ අත්ථි අනුත්‍රස්තං තං මේ අක්ඛාහි පුච්චිතෝති. බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික මේ විදිහට අහනවා. ඉපදිලා නැති දුක් අරමුණු කරගෙනත් උපන් දුක් අරමුණු කරගෙනත් මගේ සිත නිතරම තැති අරගෙන ස්වාමීනි මේ සිත නිතරම බියෙන් සැලෙනවා, දුකටපත් වෙලා, භීතියටපත් වෙලා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගෙන් මං විමසා සිටිනවා, තැති නොගත් සිත කුමක්ද කියලා. මේ සිත තැති ගන්න නැතුව ඉන්නට පුළුවන් වෙන්නේ කොහොමද? ඊළඟට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සොත්තිං පස්සාමි පානිනං තී. සප්ත බොජ්ජංග ධර්ම වැඩීමෙන් තොරව, තපෝගුණයෙන් වෙන්ව, ඉන්ද්‍රිය සංවර සීලයෙන් වෙන්ව, නිවනෙන් වෙන්ව සත්වයාට සුවයක් නම් මම දකින්නේ නැහැ. ඊටාම ලස්සනට බුදුරජාණන් වහන්සේ මහ විශාල ධර්ම විග්‍රහයක් බොහොම කෙටියෙන් ඉදිරිපත් කළා. සප්ත බොජ්ජංග ධර්ම වලින් තොරව සුවයක් දකින්නේ. සුවය ලබන්න තිබෙන එක මාර්ගයක් තමයි සප්ත බොජ්ජංග ධර්ම වැඩිම. පිරිත් ශ්‍රවණය කරනකොට ඔයත්තන්ට මතක ඇති ස්වාමින් වහන්සේලා යම් යම් අවස්ථාවලදී බොජ්ජංග පිරිත් දේශනාවල් සිදු කරනු ලබනවා. බොජ්ජංග ධර්ම 7ක් තිබෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය කියලා මේ බොජ්ජංග ධර්ම 7 හඳුන්වනවා.
ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කාලයේදී රෝගී තත්ත්වයන්ට පත්වන රහතන් වහන්සේලා වෙත මේ බොජ්ජංග ධර්ම දේශනා කළා. එයින් උන්වහන්සේලා සුවපත් වුණා. මහා කස්සප තේර බොජ්ජංගය, මහා මොග්ගල්ලානත් තේර බොජ්ජංගය ආදී වශයෙන් ඔයත්තන් අහලා තිබෙනවා මේ බොජ්ජංග පිරිත් දේශනා සම්බන්ධව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දේවතාවගේ ප්‍රශ්නයට අනුව තැති නොගත් සිත කුමක්ද? මේ සිත තැති නොගෙන ඉන්න පුළුවන් තැන කොතනද? මොන වගේ අවස්ථාවකද? උන්වහන්සේගේ පිළිතුරේ පළවෙනි කොටස මේ. තැති නොගෙන ඉන්න නම් සප්ත බොජ්ජංග ධර්ම වඩන්නට ඕන. ඒ වගේම තපෝ ගුණ දියුණු කරන්න ඕන. පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොනවද ඉන්ද්‍රියන්? ඔයත් දන්නවා. මොනවද අපේ ඉන්ද්‍රිය? ඇහැ ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. නාසය, දිව, ශරීරය, මනස. පාලියෙන් මේවා හඳුන්වනවා චක්ඛු, සෝත, ගාන, જીවහා, කාය, මන. මේ ඉන්ද්‍රිය 6 සංවර කරගන්නට ඕන. මොකද්ද සංවර කරගන්නවා කියන්නේ? ඇහැ විවෘත කරපු ගමන්, ඇහැ ඇරපු ගමන් නොයෙකුත් දේවල් පේනවා. ඒවට කියනවා අරමුණු කියලා. ඒ දකින අරමුණු ඔස්සේ අපි සිත බැඳෙනවා, තණ්හාව, ආශාව, ලෝභය උපදවා ගන්නවා. එහෙම නැත්නම් තරහෙන් ගැටෙනවා. ඇහෙන ශබ්දවලටත් එහෙමයි. නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධව එහෙමයි. දිවට දැනෙන රස වලදී මනසේ ක්‍රියාකාරීත්වය ඇලීම හෝ ගැටීම. ඒ වගේම ශරීරයට දැනෙන ස්පර්ශවලත් ස්වභාවය උකයි. මනසට දැනෙන අරමුණු තිබෙනවා. මනසට දැනෙන ඇතිවෙන සිතිවිලි තියෙනවා. ඒ සිතිවිලි ඔස්සේ වඩාත් යම් යම් සිතිවිලි Tamanගේ ප්‍රියමනාපය අනුව ලෝභය, ආශාව, තණ්හාව ඇති කර ගන්නවා. අකමැති සිතිවිලි වලදී ගැටෙනවා. තරහව, ද්වේෂය, කෝපය ඇති කර ගන්නවා. එහෙම නොවි ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව මේ ඉන්ද්‍රයන්ට ලැබෙන අරමුණු වලදී උපේක්ෂාව පුරුදු කළ හැකි නම් අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. අස්කන්නාසාදී ඉන්ද්‍රිය 6ට ලැබෙන අරමුණු වලදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන මේ අරමුණු වලදී ඒවා අනවශ්‍ය ලෙස තණ්හාවෙන් ඇද බෙද තබා ගැනීමෙන් තොරව, ඇලීමෙන් තොරවත්, ද්වේෂයෙන් ගැටීමක් ඇති කර නොගෙන මධ්‍යස්තව සිටීම කළ හැකි නම් එතන ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. මේ ඉන්ද්‍රිය සංවර සීලය අයිති වෙන්නේ චතුපාරිශුද්ධ සීලයේ එකක් හැටියටයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් තොරව, එවැගේම තපෝ ගුණයෙන් තොරව, නිවන් අවබෝධ කිරීමෙන් තොරව සත්වයන්ට සුවයක් නම් මම දකින්නේ නැහැ. එහෙමනම් සුවය පිණිස, සත්වයන්ට හිතසුව පිණිස, නැත්නම් සත්වයන්ගේ යහපත සුවය පිණිස සප්ත බොජ්ජංග ධර්ම වඩන්ට ඕන. ඒ වගේම තපෝ ගුණයෙන් යුක්ත වෙන්න ඕන.
ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්ද්‍රිය සංවර ශීලයෙන් පරිපූර්ණ වෙන්න ඕන. ඒ සමගම නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට ඕන. නැවතත් මේ පැහැදිලි කරගත්තොත් ඉන්ද්‍රිය සංවර ශීලය ඇති කරගත්තම ඒ හරහා චතුපාරිශුද්ධ ශීලයම වඩන්නට පුළුවන්, දියුණු කරගන්නට පුළුවන්. ඒ ඔස්සේ දුතාංග ධර්මයන්ද සමාදන් වෙලා තපෝ ගුණය ශක්තිමත් කරගන්නවා. ඒ වගේම තමන්ගේ කමඨහන බොජ්ජංග ධර්ම තුලින් විපස්සනාවට යොමු කරගන්නවා. මේ ආර්ය මාර්ගයට යොමු වෙච්ච යෝගියා පුජ්‍යලයා නිවන අරමුණු කරගන්නවා. නිවන් අවබෝධ කරගන්නවා. සියලු දුකින් මිදෙනවා. ශ්‍රී ලංකාව කියන පුංචි දිවයිනේ උත්පත්තිය ලැබූ ඔබ කාලාන්තරයක් මුළුල්ලෙහි බෞද්ධ සભ્યත්වයෙන් බෞද්ධ පදනමින් ජීවිතය පෝෂණය කරගෙන ශක්තිමත් කරගෙන අද ලංකාවේ හෝ වෙනත් රාජ්‍යයක වෙනත් රටක රැකියාවක් කරනවා විය හැකි, අධ්‍යාපනය ලබනවා විය හැකි, පදිංචි වෙලා සිටිනවා විය හැකි. කාරුණික දරුවෙනි, පින්වත් දුවේ පුතේ, ඔබ සිතට ගන්න නිවන් මාර්ගයේ අරමුණු කරගෙන බුදු මගෙහි ගමන් ගන්න. කොහේ හිටියත් ඔබ කෙබඳු රැකියාවක නිරත වුණත් අපට මේ ධර්මයේ පිහිට අවශ්‍යමයි. සුබ්‍රහ්මා දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් වෙනවා. දින 7කින් අවීචි මහා නරකයේ උපදින්නට නියමිතවයි හිටියේ. බලන්න, කර්ම ශක්තිය පවා උත්සාහයෙන් වෙනස් කළ හැකි. යම්කිසි කර්ම බලවේගයක් අයහපත් ක්‍රියාත්මක වෙනම නම් ඒ අකුසල කර්ම ශක්තිය, කර්ම බලවේගය වර්තමානයේ සිදු කරන උත්සාහයෙන් ක්‍රියාත්මක කරන කුසල බලවේගය තුලින් වෙනස් කළ හැකි. මෙන්න මේ වෙනස ඇති කරගන්න ඔබත් බුදුමගට පිවිසෙන්න, දහම් මාවතෙහි ඇවිදගෙන යන්න ඔබට ප්‍රඥා ලෝකය තුලින් මෝහාන්ධකාරය ඉවත් කරගත හැකි වනු ඇත. ඒ ධර්ම මාර්ගයේ පමණයි පිහිටට පවතින්නේ. සම්මා සම්බුදු සරණයි.